ආයිබෝවන්. ඔබ එක්වන්නේ රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්. මම නිසංසලා රත්නායක. මම ආසංක නිලගරත්න. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. කිරිගොවීන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ආරම්භයි. ඊඩම් ලියාපදිංචිය කඩිනම් කරන්නයි ජනපතිගෙන් උපදෙස්. පාසල් 1-2 ශ්‍රේණිය සහ පෙර පාසල් ආරම්භ කිරීම අගෝස්තු 10. යහපාලන රජයේ උතුරු නැගෙනහිර කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු නොකළ බව අග්‍රාමාත්‍යවරයා කියා සිටී. කොරෝනා දෙවෙනි වටයක අවධානමටද පිළියම් සෙවිය යුතුයි. ඒජාප නායකයා පවසයි. හෝමාගම නිවසකින් අත්බෝම්බ 7ක් සහ අවි ආයුධ කිහිපයක් සොයාගැනේ. සිවිල් නැන්දාගේ අවමංගල්‍යයේ සිකුරාදා. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. කිරිගොවින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් අද ආරම්භ කෙරුණා. වසර 20ක් අඛණ්ඩව මිල්කෝ සමාගම වෙත කිරි ලබා දුන් වයස අවුරුදු 70 සම්පූර්ණ ගොවීන් වෙනුවෙන් එය ක්‍රියාත්මකයි. මිල්කෝ සමාගම වෙත කිරි සපයනු ලබන ගොවීන්ගේ කිරි ලිටරයකින් 725ක් හා මිල්කෝ සමාගමෙන් ඒ හා සමාන මුදලක දායකත්වයෙන් මිල්කෝ කිරිගොවි සමාජ ආරක්ෂණ අරමුදල පිහිටුවා තිබෙනවා. ඒ ආරම්භ කෙරුණේ 2003 වසරේදී. ආරම්භක සමාජිකින් සංඛ්‍යාව 5000ක්. එම අරමුදලෙන් ලබා දෙන ප්‍රතිලාභ සංඛ්‍යාව 27ක්. අරමුදලේ ස්ථාවර තැන්පතු මුදල රුපියල් මිලියන 110ක්. වාර්ෂිකව ප්‍රතිලාභ ගෙවීම සඳහා මිලියන 40ක් වැය වෙනවා. ඊට යොදා ගනු ලබන්නේ දායකත්ව මුදල පමණක් වන අතර ස්ථාවරවත්කම් වැයවීමක් සිදුවන්නේ නැහැ. ස්ථාවර ගිණුමේ තැන්පත් මුදල සඳහා වාර්ෂිකව ලැබෙන පොලී මුදලින් ගොවි විශ්‍රාම වැටුප් ලබා දීම සිදු කරනවා. ඒ අනුව අරමුදලේ 27 වන ප්‍රතිලාභය ලෙස විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මකයි. අවුරුදු 70 සම්පූර්ණ වූ සමාජිකයෙකු සඳහා ආරම්භක අවම විශ්‍රාම වැටුප රුපියල් 2500ක්. විශ්‍රාම වැටුප් හිමිකම් ප්‍රදානයේ සමාරම්භක උත්සවය කොළඹදී අද පැවැත්වුණා. මෙහිදී කිරිගොවීන් 200 දෙනෙකු සඳහා විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ප්‍රදානය සංකේතාත්මකව සිදු කෙරුණා. ඒ මිල්කෝ ආයතනයේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්මේ එහි ඉතා පැහැදිලිව සඳහන් කරනවා ශ්‍රී ලංකාව කිරි වලින් ස්වයං පෝෂිත කළ යුතුයි කියන එක. ඒක කරන්න පුළුවන්ද බැරිද කියන එක පිළිබඳ කතිකාවක් තියෙනවා. හැබැයි මට මිල්කෝ ආයතනය තුල වැඩ කරපු කෙටි කාලය තුල ඉතාම පැහැදිලිව පෙනෙන දෙයක් තමයි ඒක කරන්න පුළුවන් කියන කාරණේ. ඊයෙන් ඉවර වෙච්ච මාසෙ වෙනකොට අපි රුපියල් බිලියනයකට වඩා වැඩි විකුණුම් සිද්ධ කරා. ලබන අවුරුද්ද වෙනකොට අපි රුපියල් බිලියන 2 විකුණුම් පහු කරනවා. එතකොට හරි පැහැදිලි මේ ජනාධිපතිතුමාගේ දැක්ම සාක්ෂාත් කරන්න මේ රටේ පාරිභෝගිකයන්ට කළ හැකි කාර්ය කොපමණද කියන එක. ඒක තමයි බහුජාතික සමාගම් වලින් ඔළුවට දමලා තිනු කාරණා වෙනස් කරගෙන කිරි පිටි වෙනුවට දියරි කිරි වලට මාරු වෙන්නේ. විශ්‍රාම වැටුප් ක්‍රමයේ සම්බන්ධයෙන් කිරිගොවි මහතුන් කීප දෙනෙකු අදහස් පළ කළා. හුඟක්ම තන්තෝසයි මේ විශ්‍රාම වැටුප ලබා දීම ගැන. අපිට බැරි අවස්ථාවක ඒක බොහොම ප්‍රයෝජනවත් වෙයි කියලා මම සතුටු වෙනවා. ඇඳේ ඉන්න වෙලාවට කීයක් හරි අපි කරපු දෙකින් සේවයක් තියෙනවා නේ අපිට වටිනවනේ. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ගිරි ගැනීමක් වශයෙන් ඉදිරියට මේක පවත්වාගෙන යන්න පුළුවන් ලොකු හැකියාවක් ලැබෙනවා. ඉඩම් ලියාපදිංචියේදී සිදුවන වංචා නතර කිරීම සහ ලියාපදිංචි ක්‍රමවේදය වේගවත් කිරීම සඳහා ඉඩම් ලියාපදිංචි ක්‍රමවේදය කඩිනම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පවතින ගැටලු निराකරණය සඳහා ඉඩම් ලියාපදිංචියට අදාළ ආයතන අතර ඒකාබද්ධතාවක අවශ්‍යතාවද ජනාධිපතිතුමා අවධාරණය කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ බව කියා සිටියේ ඉඩම් ලියාපදිංචිය සම්බන්ධ වැඩසටහන පිළිබඳව ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති හමුවකදී වංචනික ඉඩම් ලියාපදිංචිය සහ ප්‍රමාදය හේතුවෙන් ජනතාව ගැටලු රැසකට මුහුණ පා සිටිනවා. ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව ඉඩම් නිරවුල් කිරීමේ ආයතනය මිනින්දෝරු දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ඉඩම් ලියාපදිංචි වැඩසටහන වේගවත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. එතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේ වනජීවී වන සංරක්ෂණ සහ පරිසර යන අමාත්‍යාංශද ඒකාබද්ධව කමිටුවක් පත් කර වැඩසටහන කඩිනම් කරන ලෙසයි. ඉඩම් ලියාපදිංචි හෙවත් විද්‍යුත් ලියාපදිංචි යටතේ ඔප්පුව පත්තිරුව ආදිය පරිගණකගත කරනවා. පත්තිරු ලබා ගැනීමේදී පරිගණක මුද්‍රණයක් නිකුත් කිරීමටත් නීතිඥවරුන්ට නොතාරිස්තුවරුන්ට මෙන්ම ඕනෑම පුද්ගලයෙකුට හෝ රාජ්‍ය ආයතනයකට හෝ ඔන්ලයින් ක්‍රමයෙන් ඉඩම් තොරතුරු ලබා ගැනීමටත් අවස්ථාව සැලසෙනවා. නිලධාරීන් පෙන්වා දුන්නේ එමගින් ඉඩම් වංචාවන් සම්පූර්ණයෙන්ම නතර කිරීමට හැකිවන බවයි. ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ සමග එක්ව අගෝස්තු මාසයේ වන විට වැඩසටහන ජනගත කිරීමට අපේක්ෂිතයි. ඉඩම් ලියාපදිංචි යටතේ අදාළ ඉඩම් වෙනුවෙන් ඉලෙක්ට්‍රෝනික පාස් පොතක් නිකුත් කිරීමටද සැලසුම් කර තිබෙනවා. අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරුන් ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියා.
රටේ සංවර්ධනයට සහ ජනජීවිතය නැංවීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී උත්තර දකුණ කියා වෙනසක් නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු කියා සිටින්නේ 1977න් පසුව උතුරු නැගෙනහිර පළාත්වල දැවැන්තම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළේ තම රජය බවයි. මාධ්‍යවේදීන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද හමු වූ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළා. තම රජය උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවගේ ජීවන තත්ත්වය යහපත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘති හැරුණකොට පසුගිය යහපාලන රජය කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර නැමැති බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. උතුරේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව පවසන දමිළ ජාතික සන්ධානය පවා එම ජනතාවගේ සැබෑ ප්‍රශ්න වෙනුවට දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් පමණක් ක්‍රියා කරන බවට අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා. උතුරු නැගෙනහිර ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීම වත්මන් රජයේ ප්‍රමුඛතාව ලබා දෙන එක් කටයුත්තක්. මේ වන විටත් එහි සැලසුම් සකස් කර අවසන්. උතුරේ ජනතාවගේ සැබෑ ගැටලු පිළිබඳව රජය දැනුවත් කිරීම මාධ්‍යවේදීන්ගේ වගකීමක් බව මහින්ද රාජපක්ෂ මහතා මේ හමුවේදී පෙන්වා දුන්නා. ඩග්ලස් දේවානන්දා සහ බන්දුන ගුණවර්ධන යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. 1977න් පස්සේ උතුරු නැගෙනහිරට දැවැන්තම වැඩ කොටසක් කරපු ආණ්ඩුව අපේ ආණ්ඩුව. ඒක කොයි වෙලාවකවත් කියවෙන්නේ නැහැ. අත්වශයෙන්ම දැන් පසුගිය අවුරුදු 5 පස්සට ගියා මිසක් ඉස්සරහට ආවේ නැහැ. අපි උතුරේ කරපු සංවර්ධනය පසුගිය අවුරුදු 5 තුල එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තුල එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ TNA එකේ ආණ්ඩුව තුල කියලා කිව්වත් නිවැරදි. උතුරේ ජනතාවට මොනවද කරේ? සංවර්ධනයට. හැමදාම ප්‍රශ්නයක් අරගෙන මේ දේශපාලන වශයෙන් ඉදිරිපත් කර හිටියා මිසක් පළාත සංවර්ධනය කරන්න වතුර ටිකක් දෙන්න, ගොවියන් තැනට වතුර දෙන්න, බීමට වතුර දෙන්න, පාරක් හදන්න එයාලට පුළුවන්කමක් ඇති වුණේ නැහැ. මේ මාධ්‍යත් කරේ ඒවා උස්ස හිටියා මිසක් ඒ තියෙන අඩුපාඩුකම් හදාගන්න මේ කට්ටිය ලවා වැඩ කරව ගන්න මානසිකත්වය නැහැ කියලා මගේ විශ්වාසය. අපේ බලාපොරොත්තුව උතුර සහ දකුණේ තියෙන සංවර්ධනයේ වේගය එක හා සමානව ඇති කරන්න. අත් වශයෙන්ම දී අවසන් වුණාට පස්සේ සංවර්ධනයට මුල් තැන දුන්නේ උතුරේ දකුණේ තියෙන තත්ත්වෙටම ගේන්න. වක්ලාට ටික සාර්ථක වුණා කියලා මම විශ්වාස කරනවා. නමුත් පහුගිය කාලේ ආපහු ඒක ආපස්සට ගියා. එක්සත් ජාතික පක්ෂ සංනිවේදන බලකායේ විශේෂ හමුවක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පැවැත්වුණා. ඒ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. දැන් කොරෝනාවේ දෙවනි වටේ ආරම්භ වෙලා ඇමරිකාවේ තියෙනවා. චීනය කිව්වා වුහාන් වලින් පස්සේ කොරෝනා නැහැ කියලා. දැන් බීජිං නොකඩ තියෙනවා. මේ වෛරසය කුමක්ද කියලා අපි දන්නේ නැහැ. WHO සංවිධානයෙන්ම කියලා දෙන මේක යලිත් එනවා. කොරෝනා වලින් බේරෙන්න ඕනේ. පළවෙනි රවුම ගැන අපිට වාද විවාද කරන්න උවමනා නැහැ. දෙවනි වටේ මේ වෛරසය අපි නැති කරන්න. පළවෙනි සැරේ නැති කරා කියලා දෙවනි සැරේ ගැන විශ්වාස තියන්න බෑ. දෙවනි සැරේ වෙනකොට දකුණු කොරියාව අපි දැකලා තියෙනවා කරන ක්‍රමවේද. කොහේ හරි ප්‍රදේශයක තියෙනවා මහා මේ ගම වට වේවා කළා සම්පූර්ණ ආදායම. අපිට පුළුවන් මේක කරන්න. උනන්දුවක් නැහැ. සාහිත්‍ය කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ අභයහාරාම විහාරාධිපති පූජ්‍ය මුරුත්තිට්ටු ආනන්ද හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව උන්වහන්සේ සමග සුහද සාකච්ඡාවක නිරත වුණා. රවි කරුණානායක, දයා ගමගේ යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මේ අවස්ථාවට එක්ව සිටියා. කෘතහස්ත ළමා කෘති රචිකාවියක සහ දක්ෂ චිත්‍ර ශිල්පිනියක වූ අභාවප්‍රාප්ත කලාකීර්ති සිබිල් වෙත්තසිංහ මහත්මියගේ අවමංගල්‍ය ලබන සිකුරාදා සවස බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. 92 වෙනි පසු වූ ඇය කුඩා දරුවන් අතර අතිශය ජනාදරයට පාත්‍රව සිටියේ සිබිල් නැන්දා ලෙසින්. සිබිල් වෙත්තසිංහ මහත්මිය රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටියදී අභාව ප්‍රාප්ත වූයේ ඊයේ රාත්‍රී 11ට පමණ. දේහය අද සවස පැපිලියාන පාරේ ඩයස් පෙදෙසේ පිහිටි නිවස වෙත රැගෙන යනු ලැබුවා.
ඒ ඔක්කොම කරන්නේ මං වෙනුවෙන්. මගේ මා තුල ඉන්නවා පොඩි ළමෙක්. මම ඒක විශ්වාස කරන්නේ මං ගමේ ඉඳලා එනකොට හුඟක් පුංචි. ඉතින් මං ගම දාලා එන්න බොහොම අකමැතිව හිටියේ. ඉතින් ඒ ළමයා මා තුල තාම ජීවත් වෙනවා කියලා මම විශ්වාස කරනවා. මං කතා ලියන්නේ ඔක්කොම නිර්මාණ කරන්නේ ඒ මා තුල ඉන්න ළමයාට. කාලේ බද්දට නැත කොච්චර දවස් තියෙයිද කියලා දැන් මට 91යි වයස. මං හරියට උදේ නැගිටින්නේ මං කරන පොත ඉවර කරන්නේ කොහොමද කියලා. රැට නිදා ගන්න යන්නේ අනේ මං ලස්සනට පින්තූරයක් ඇඳලා නේද කියලා. ඇයගේ දේහය මහජන ගෞරවය සඳහා හෙට කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කිරීමට නියමිතයි. දිවයිනේ සියලු පාසල්වල 1-2 ශ්‍රේණි සහ දිවයින පුරා පිහිටි පෙර පාසල් අගෝස්තු 10 වෙනි සඳුදා දින ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ සෑම පාසලකම විස බීජ අනුහරණ කටයුතු පිළිබඳව ඉතා සැලකිල්ලෙන් සොයා බලන ලෙස ජනාධිපතිතුමා අදාළ සියලු අංශ වෙත උපදෙස් ලබා දී ඇති බවයි. මේ අතර COVID-19 රෝගීන්ගෙන් පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 85% ඉක්මවා ගොස් තිබෙනවා. 1748 දෙනෙකු එම පිරිසට ඇතුළත්. අද උදේ 10න් අවසන් වූ පැය 24 තුළ COVID-19 රෝගීන් පූර්ණ සුවය ලබා 37 දෙනෙකු රෝහල් වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යාංශයේ වාර්තාවෙහි දැක්වෙනවා. වාර්තා වූ සමස්ත රෝගීන්ගෙන් 1748 දෙනෙකු අද වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. එම ප්‍රතිශතය 85.1.4ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ 294 දෙනෙකු පමණයි. ප්‍රතිශතයක් ලෙස එය 14.32ක්. හම්බන්තොට මහරෝහලේ COVID-19 ප්‍රතිකාර ඒකකයේ සිට පූර්ණ සුවය ලැබූ 67 දෙනෙකු අද පිටව ගියා. අප වාර්තාකරු සඳහන් කළේ ඒ අනුව එම ප්‍රතිකාර ඒකකයේ පසු සියලුම ආසාදිතයින් පූර්ණ සුවය ලබා මේ වන විට රෝහලින් පිටව ගොස් ඇති බවයි. මුහුණ දීපු අභියෝගය සාර්ථක ලෙස ජයග්‍රහණය කිරීමක් විදිහට දකින්න පුළුවන් මෙච්චර විශාල ප්‍රමාණයක් රෝගීන් වාත්වෙන් පිටත් යන එක. දිවයිනේ සියලු පාසල්වල 1-2 ශ්‍රේණි සහ දිවයින පුරා පිහිටි පෙර පාසල් අගෝස්තු 10 වෙනි සඳුදා දින ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ සෑම පාසලකම විෂ බීජ අනුහරණ කටයුතු පිළිබඳව ඉතා සැලකිල්ලෙන් සොයා බලන ලෙස ජනාධිපතිතුමා අදාළ සියලු අංශ වෙත උපදෙස් දී ඇති බවයි. සියලුම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල දෙවන වසර ශික්ෂණලාභීන් එනම් 2017-2019 කණ්ඩායම සඳහා නේවාසික අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම ජූලි 7 වෙනි දින සිට 31 වෙනි දින දක්වා සිදු කරනවා. සියලු ගුරු විද්‍යාලවල පළමු වසර සහ දෙවන වසර ගුරු සිසුන් සඳහා අධ්‍යයන කටයුතුද ලබන 7 වෙනි දින සිට ආරම්භ කිරීමට නියමිතයි. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල තෙවන වසර ශික්ෂණලාභීන් එනම් 2016-2018 කණ්ඩායම තම සීමාවාසී පුහුණුව සම්පූර්ණ කිරීම සඳහා පාසල්වලට අනුයුක්ත කිරීමද ලබන 7 වෙනිදා සිට ජූලි 31 වෙනි දින දක්වා සිදු කරනවා. අගෝස්තු මාස 10 වෙනි දින ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල දෙවන වසර ශික්ෂණලාභීන් එනම් 2017-2019 කණ්ඩායම සීමාවාසී පුහුණුව සඳහා පාසල් වෙත අනුයුක්ත කිරීමට අපේක්ෂිතයි. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පළමු වසර ශික්ෂණලාභීන්ගෙන් එනම් 2018-2020 කණ්ඩායමේ නේවාසික අධ්‍යයන කටයුතු අගෝස්තු මාස 17 වෙනි දින ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ. මේ අතර වේදිකා නාට්‍ය සහ වෙනත් ප්‍රසංග සඳහා රංගශාලා විවෘත කිරීමට ජූලි 15 වෙනිදා සිට අවසර ලබා දී තිබෙනවා. රංගශාලාවකට එක් දර්ශන වාරයක් සඳහා ඇතුළත් කරගත යුත්තේ ආසන ධාරිතාවෙන් 50% පිරිසක් පමණයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සංවිධානය කළ මාධ්‍ය හමුවක් කොළඹදී අද පැවැත්වුණා. ගිය සැරේ ජනාධිපතිවරණයේදී මැතිවරණයේදී රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් කරපු ලොකුම සටන් පාඨය තමයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ කණ්ඩායම් රාජ්‍ය සේවකයන්ට හිරිහැර කළා. දැන් ඒ කට්ටිය මෙන්න එක්සත් ජාතික පක්ෂය සහ විපක්ෂ කොටස් එක්ක එකතු වෙලා ඡන්දෙ ඉල්ලනවා. ඒ නිසා මේ රටේ රාජ්‍ය සේවකයෝ දන්නවා අද උන්ට හිතට එංගකව තීරණ ගන්න පුළුවන් නායකත්වය රට තුළ බිහි වෙලා තියෙනවා කියලා. යහපාලන ආණ්ඩුව බලයට ආපු වෙලෙන් පළවෙනි ප්‍රාදේශ සභා මැතිවරණේ පවා වුන් පරාජයටපත්. අද විශේෂයෙන්ම ඕනෑම ගමකට ගියාම කියන දෙයක් තමයි අද මේ ආණ්ඩුව නැතුව යහපාලන ආණ්ඩුව තිබුණා අපි භාගයක් මැරිලා කියන එක හැමෝම කියන. විපක්ෂයට පෙවුම් නැති වුණාට මේ කොරෝනා මර්ධන ක්‍රියාවලියේ හොඳ වැඩපිළිවෙල අද මුළු රටම පිළිගෙන අවසන්. ජනාධිපතිතුමන් සමග එකට ක්‍රියා කරන්නට පුළුවන් රජයක් පත් කරගත යුතුව තිබෙනවා. ශක්තිමත් රජයක් පත් කරගත යුතුව තිබෙනවා. 2020 පාර්ලිමේන්තු මැතිවරණය තීරණාත්මක වන්නේ අන්න ඒ නිසායි. සුදුසු පුද්ගලයන් පාර්ලිමේන්තුවට තෝරාපත් කරලා ශක්තිමත් රජයක් අපි ජනාධිපතිතුමාට ලබා දිය යුතුයි. ඔහු මේ ගෙන යන්නට උත්සාහ කරන වැඩපිළිවෙල ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න පුළුවන් වන විදියට. දැන් අවධානය විපක්ෂයේ දේශපාලන පක්ෂ අද සංවිධානය කළ මාධ්‍ය හමු දෙකකදී පළ වූ අදහස් කිහිපයක් වෙත.
සමගි ජනබලවේගය කියන්නේ එක්සත් ජාතික පෙරමුණේ හිට යම් යම් චෝදනාවට ලක් වෙච්ච සියල්ල බැහැර කරලා පිරිසුදු කරලා පෙරලා අරගෙන කණ්ඩායමක් එක්ක ඉන්න අපිට අලුත් ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ වගේම අරහෙට මෙහෙට වැනින්නේ නැතුව ඩීල් ගහන්නේ නැති ওই වරප්‍රසාද වරදාන වලට තමන්ගේ മന്ത്രിකම පාවලා ප්‍රතිපත්ති වෙනස් කරන කිසි කෙනෙක් මේ පක්ෂය තුල අද නැහැ. මේ රටේ ජනතාව දශක දෙකක් තුනක් තිස්සේ බලාපොරොත්තු වුණා. පිරිසිදු දේශපාලන ගමන යන නව දේශපාලන ගමනකට දිශානතියකට යන පක්ෂයක් තමයි සමගි ජන බලවේගය. මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන එක. මගේ අදි탁සේරුවක් නැහැ. මම කල්පනා කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිත් එක්ක අලියත් එක්ක අපේ පක්ෂයෙන් කොටසක් එළියට ගියයි කියලා ඉවර වෙලා ප්‍රතිපත්තිත් එක්ක ඉන්න උදවිය එළියට යන්නේ නැහැ. පක්ෂ තනතුරු ලැබුණ නැති ඒවට අරවට මේවට තරහා කට්ටිය ඉන්නවනේ. ඒ කට්ටිය මෙතනත් එක්ක යයි. නමුත් දැන් ඡන්දෙ දෙන ජනතාව ගොඩක් ඉන්නවනේ එක්සත් ජාතික පක්ෂයත් එක්කලා. දැන් ඕමගම පහළ මට්ටමේ ඔක්කොම එක්සත් ජාතික පාක්ෂිකයන් දැන් අපිත් එක්ක එකතු වෙනවා. ආණ්ඩුව හදන්නේ අපි. මැතිවරණ අපේක්ෂකයන් දේශපාලන වේදිකාවේ පළ කළ අදහස් කිහිපයක් වෙතයි අවධානය. මේ මැතිවරණය යන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව පරද්දන්න නෙමෙයි රනිල් වික්‍රමසිංහව පරද්දන්න. රනිල් වික්‍රමසිංහ යන්නේ සජිත් ප්‍රේමදාසව පරද්ද. ඒ දෙකෙන්ම අපිට ඇති වැඩක් නෑ. මගේ අම්මා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණ අපේක්ෂිකව මේක දේශපාලනයේ පුරුදු නෑ. අධිකත්වයට ඇතුළේ දුර්වලයි. 35ක් ගත්ත හම්බන්තොට දිස්ත්‍රික්කය. ඒක සජිත් ප්‍රේමදාස මහත්මයා දැන් අවුරුදු 20 ගාණක් දේශපාලනය කරන හම්බන්තොට අපේ ප්‍රතිශතය 29%. හම්බන්තොට ආර්ථිකයේ සම්වර්ධනය සඳහා ඇති කරපු දේවල් පසුගිය රජය අමතර කිහිප දෙනෙක් ඉඳලා කළේ නෑ. කරා නම් අද වෙනස්. හම්බන්තොට ඉන්නකම් නාලිකාවල මේක පෙන්නනකම් ගෙවල් විවෘත කරන ඒවා. එතකොට මේ හරිෂෝ බලන්න සජිත් වැඩ කරනවා හම්බන්තොට. කොළඹට ඇවිල්ලා පක්ෂ නායකයෙක් වෙලා රටේ ප්‍රශ්න ගැන තමන්ගේ මතය කියන ගත්තට පස්සේ මොකුත් නෑ හිස්. අපි දැක්කා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකමක් කරන්නේ මාස කිහිපයක්. පාර්ලිමේන්තුව හැයවා. පාර්ලිමේන්තුවේ 225 මෙහෙන ගාපිය කියලා කතාවකුත් ආවනේ පහුගිය කාලේ. ගිලා බහිනවා කියලා කොහේ හරි කිව්වොත් දේවන්නාව ගිලා බහැපියව කියලා මිනිස්සු කෑ ගැහුවා. මේ විදිහේ පිළිකුල් සහගත සත්‍යකට මුළු දේශපාලන වටා පිටාවම බිමට දැම්මනේ මේ අවුරුදු ගාන ඇතුළත. වර්තමාන ජනාධිපතිවරයාගේ කැපවීමක් තියෙනවා. නමුත් ඒතුමාට තනියෙන් කරන්න බෑ. ඒතුමා කොහොමද තනියෙන් කරන්නේ? කරන්න බෑ. එසේනම් අපි වගේ අය පාර්ලිමේන්තුවේ ඉන්න ඕන. කිව්සුමක් ගහලා නැහැ. ගහලා තියෙන පූර්ව කිව්සුම. ඒවා මේ MCC කිව්සුමට ඒ තරම් බලපෑමක් නැහැ. MCC කිව්සුම අයින් වෙන මොකක්ද තියෙන්නේ? MCC කිව්සුම අපි අත්සන් කරන්නේ නැහැ. කරුණාකරලා ඒ සඳහා අරන් තියෙන සියලුම ප්‍රයත්නයන් දැන් නතර කරන්න. උත්තරය යමුට තියෙනවා. පහුගිය කාලේ රනිල් හාමුගේ කකුල් මසාත් කරපු අය දැන් එකපාරට වීරයෝ වෙලා කිවිසුමෙන් ඉවත් උනේ නැත්තේයි මේකෙන් නැත්තේයි අරගෙන නැත්තේයි කියන. අටවල ගිය බිම්බෝම්බ දඩබඩ ගහලා ගලවන්න ගියාම ඒකෙන් හානි සිද්ධ වෙන්නේ ගලවන්න යන කෙනාට මිස අටවපු කෙනාට නෙවෙයි. මේ දේශපාලන බිම්බෝම්බ ආර්ථික බිම්බෝම්බ ඒ ටික හරියට ගලවන්න ඕනේ නියමානුකූල ක්‍රමවත් විදියකට. අපේ ආණ්ඩුව මේ රටේ බලයගත් රටට අහිත කර දේවල් ක්‍රියාත්මක කරන්න නෙවෙයි. ජනතාවාදීව කටයුතු කරපු ආණ්ඩුවක්. ඒ වගේම අපි මේ රටේ අධ්‍යාපනයට සෞඛ්‍යයට ජීවන තත්ත්වය නගා සිටවන්න සියලු බාධක තියෙද්දි වැඩ කරපු ආණ්ඩුවක් අපි එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛව හදලා ගෙනිච්චේ. මතක කිව්වේ බය නැතුව දරුවෝ ඉස්කෝලේ වන්න හැම දරුවෙක්ම රුපියල් ලක්ෂයකට රක්ෂණය කරලා තියෙනවා. ගමේ භාෂාවෙන් මොකද්ද කිව්වේ? බය නැතුව දරුවෝ වෙපල්ලා මැරුණොත් එකාට ලක්ෂ ගාන දෙනවා. ඕනේ මේක. මේක තමයි පාලන දෙකක යුග දෙකක නායකයෝ දෙන්නෙක්ගේ වෙනස. දැන් මහ බැංකුව කොල්ල කාපියෝන් ඉන්නවා නම් මහ බැංකුව කඩා බින්ද දාපියෝන් ඉන්නවා නම් දැන් ඇවිල්ලා පුළුවන් ඒගොල්ලන්ට නීතිය ක්‍රියාත්මක කරන්න. අය මේ අරයගෙන් මෙයාගෙන් අහන්න ඕනේ නෑනේ. ෆුට් නෝට් ගැහුවා පොත් ලිව්වා මහ බැංකුව හොරකම් කරේ නැහැ කියලා. දැන් මුන් දෙකොල්ලම කියන හොරකම් කරා කියලා. මුන් තමයි මහ බැංකුව හොරකම් කරේ රනිල්ට කියනවා. එතකොට රනිල් සජිත්ගේ පැත්තට ඇඟිල්ල දික් කළා කියනවා මුන් තමයි මහ බැංකුව හොරකම් කරේ මුන් තමයි මිනිසුන්ගේ දේවල් හොරකම් කරේ කියලා. එතකොට අපි පුරාසිය මොකද කියන්න ඕනේ? තොපි දෙකොල්ලම එක්ක වෙලයි මේව කරේ කියලායි කියන්න තියෙන්නේ. හෝමාගම පිටිපන ප්‍රදේශයේ T56 ගිනියමි සොයාගත් ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු සමග සබඳතා පැවැත් වූ කාන්තාවගේ නිවසේ තිබී අත්බෝම්බ සහ තවත් අවි ආයුධ කිහිපයක් සොයාගෙන තිබෙනවා. රාජ්‍ය බුද්ධි සේවයේ හෝමාගම පොලිසියට ලබා දුන් තොරතුරකට අනුව අද දහවල් වැටලීම සිදු කෙරුණා. පිටිපන සිල්වන්හර්ස්ට් වත්තේ පිහිටි අදාළ නිවස හෝමාගම පොලිසියේ නිලධාරීන් විසින් අද දහවල් පරීක්ෂාවට ලක් කරනු ලැබුවා. නිවසේ රහස් කාමරයක සංගවා තිබී අත්බෝම්බ 7ක්, රිපීටර් ගිනි අවියක්, ඊට යොජන ජීවඋණ්ඩ 4ක්, පොඩි අමර හෙවත් වෙඩි නොවදින ඇඳුම් කට්ටල 2ක්, මිලිමීටර් 9 වර්ගයේ ජීවඋණ්ඩ 77ක් සහ ගල් කටස් වර්ගයේ අවියක් සොයා ගැනීමට හැකි වුණා. නිවසේ සිටි කාන්තාව අත්අඩංගුවට ගත් බවයි හෝමාගම පොලිසිය පවසන්නේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩ බලන පොලිස් පත්තුමාශයෙන් යොමු කරලා තියෙනවා. දැනට හඳුනාගෙන අනාවරණය කියලා තියෙන තොරතුරු අනුව පසුගිය දිනක
අත්අඩංගුවට ගත්ත ගිනියාවි 12ට අදාළ සැකකරුවෙකු සහ මේ කාන්තාව අතර සම්බන්ධතාවයක් තියෙන බව අනාවරණය කරගෙන තිනවා. ඒ ඔස්සේ දැනට විමර්ශන කරනවා. මේ අතර හෙරෝයින් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සිව් දෙනා භාරයේ තිබී අස්ථානගත වූ බවට සැකකරන ගිනියාවි 5ක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. එම නිලධාරීන් අතරින් එක් අයෙකුගේ අම්බලන්ගොඩ කරන්දෙනිය ප්‍රදේශයේ නිවසක සකවා තිබී පසුව මාදුගඟට සම්බන්ධ ඇල මාර්ගයකට විසි කරන ලද T56 ගිනියාවි එක කොටස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබෙනවා. එම දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 3ක් මෙම නිලධාරීන් සම්බන්ධ විමර්ශන සිදු කරන බවයි ඒ මහතා කියා සිටියේ. මේ විමර්ශනය ආරම්භ කරේ 6 වෙනි මාසේ 19 වෙනිදා. මේ නිලධාරීන් බාරේ තිබුණු මේ සඳහා උපයෝගී කරගත්ත වෑන් රථ දෙකක්, ඒ වගේම පජරෝ ජීප් රථයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගනු ලැබුවා. රුපියල් 3,12,00,000කට අදාළ මුදලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගනු ලැබුවා. ශ්‍රී ලංකා පොලිසිය කිසිසේත් මෙවැනි දූෂිත නිලධාරීන් සම්බන්ධව ලිහිල් ලෙස කටයුතු කරන්නේ. ඒ නිසා අපට රටේ ජනතාවට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ මේ 14ක් අතින් වරදක් සිද්ධ වුණා. ඒක අපි පිළිගන්නවා. නමුත් ඒයින් සමස්ත ආයතනය අපි වසා දමන්නේ නැහැ. සමස්ත ආයතනයේ කටයුතු නතර කරන්නේ නැහැ. ඒ මෙහෙයුම් අකණ්ඩව නිරන්තරයෙන් සිදු කරනවා. බොරැල්ල සර්පන්ටයින් පාරේදී හෙරෝයින් ග්‍රෑම් 505ක් සමග පුද්ගලයෙකු අද උදේ අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ කොළඹ අපරාධ කොට්ටාසේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි. 20 දේහවිරිදි සැකකරු සර්පන්ටයින් පාර නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පවසනවා. ඔහු දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා. කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සකසා විකිණීමේ චෝදනාවට වරදකරුවන් වූ 5 දෙනෙකුට කොළඹ මහාධිකරණය අද බරපතල වැඩ සහිත වසර 67ක සිරදඬුවම් නියම කළා. ඊට අමතරව විත්තිකරුවන් වෙත රුපියල් 1,30,000ක දඩයක්ද නියම කළ අධිකරණය 5 දෙනාම එක්ව අදාළ ඉඩමේ හිමිකරුට රුපියල් 140ක වන්දයක් ගෙවිය යුතු බවටද නියෝග කර තිබෙනවා. 2012 වසරේ ඔක්තෝබර් මාස 24 වන දින කොල්ලපිටිය මැරෙන් රැවි මාර්ගයේ ඇලොයි මාවතේ පිහිටි ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සකසා එය විකිණීමට සහ ඊට ආධාර අනුබල දීමේ චෝදනා සම්බන්ධයෙන් විත්තිකරුවන් 5 දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබුණා. නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිකරුවන් 5 දෙනා අදාළ චෝදනාවලට වරදකරුවන් කරන බවත් ඒ අනුව මෙම දඬුවම නියම කරන බවත් තීන්දුව කළා. තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන සිද්ධියට අදාළව බුද්ධි මෙහෙයුම් අධීක්ෂණය කළේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ යන මහතුරුන් බවට ප්‍රකාශ කරන්නයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් තමාට බලපෑම් කළ බව නාවික හමුදාවේ කමාන්ඩර් සුමිත් රණසිංහ මහතා ප්‍රකාශ කළා. එලෙස ප්‍රකාශ කළෝ තමා ඇතුළු පවුලේ සමාජිකයන්ට ඕස්ට්‍රේලියාවට යාම සඳහා පහසුකම් සලසා දෙන බව ඔවුන් තමාට කියා සිටි බවද ඔහු අද අනාවරණය කළේ දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් හමුවේ සාක්ෂි ලබා දෙමින්. පසුගිය රජය සමයේදී තමා දේශපාලන පරිගැනීමට ලක් වූ බව පවසමින් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක මහතා මෙම කොමිසමට කර තිබූ පැමිණිල්ලේ සාක්ෂි ලබා දීම සඳහා කමාන්ඩර් සුමිත් රණසිංහ මහතා අද කොමිසම හමුවේ පෙනී සිටියා. එෙහිදී ඔහු ප්‍රකාශ කළේ යුද්ධයේ පැවති කාල සීමාවෙදී තමා ත්‍රිකුණාමලය අවට බුද්ධි මෙහෙයුම්වල නිරතව සිටි බවයි. කොළඹදී තරුණයන් 11 දෙනෙකු පැහැරගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් යහපාලන රජයේ බලයට පත්වීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවස්ථා කිහිපයකදී තමාගෙන් ප්‍රකාශ සටහන් කරගත්ව ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කළා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ නිශාන්ත සිල්වා යන මහතුරුන් විසින් මෙම සිද්ධිය ගෝඨාභය රාජපක්ෂ සහ වසන්ත කරන්නාගොඩ අධීක්ෂණය කළ බවට කට උත්තර දෙන්නයි පවසා සිටි බව සාක්ෂිකරු කොමිසම හමුවේ වැඩිදුරටත් කියා සිටියා. නිශාන්ත සිල්වා යන අය විසින් ඔබ කනිෂ් නිලධාරියෙක්. ඔබට මේකෙන් ගැලවිලා යන්න පුළුවන් නැත්නම් මේක ජාත්‍යන්තරයේ දක්වා යන ප්‍රශ්නයක්. ඔයාට මේවා තනියම කරන්න බෑ. ගෝඨාභය රාජපක්ෂ සහ වසන්ත කරන්නාගොඩ අධීක්ෂණය කළ බවට කට උත්තරයක් දෙන්නයි තමාට පවසා සිටි බව සාක්ෂිකාර කමාන්ඩර් සුමිත් රණසිංහ මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. ඔහු වැඩිදුරටත් පැවසුවේ එසේ කට උත්තරයක් ලබා දුන්නහොත් තමා සහ පවුලේ සමාජිකයන්ට ඕස්ට්‍රේලියාවට යාමට අවස්ථාව ලබා දෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිශාන්ත සිල්වා ප්‍රකාශ කළ බවයි. ජාතික ආරක්ෂාව යුද්ධයට අනදුන් නායකයින් පාවා දිය නොහැකි බැවින් සහ අසත්‍ය ප්‍රකාශ කළ නොහැකි නිසා තමා මාස 11ක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි බවද සාක්ෂිකරු කොමිසම හමුවේ කියා සිටියා.
සාක්ෂිකරු පැවසුවේ තමා රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සමයේදී පවා ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විවිධ නිලධාරීන් තමා වෙත යොමු කරමින් සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ සහ වසන්ත කරන්නාගොඩ යන මහතුරුන්ගේ නම් භාවිතා කරන්නයි යලි තමාට ප්‍රකාශ කළ බවයි. මේ අතර 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ගාමය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂලාට විරුද්ධව පාපොච්චාරණයක් කරන්නයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා තමාට ප්‍රකාශ කළ බව හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා අද ප්‍රකාශ කළා. තවත් දේශීය පුවත් කිහිපයක් වෙත දැන් අවධානය. උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය දෙකක් අද පීලිපැනීමට ලක් වුණා. කොළඹ සිට බදුල්ල බලා දහවන වූ එක් දුම්රියක් පීලිපැනීමට ලක් වූයේ උදේ 10:30ට පමණ. ඒ අම්බේවිල සහ පට්ටිපොළ යන දුම්රිය ස්ථාන දෙක අතරදී. අද සවස 5:30ට පමණ නාවලපිටියේ සිට නානුවේ දක්වා භාණ්ඩ ප්‍රවාහනය කළ තවත් දුම්රියක් හැටන් දුම්රිය ස්ථානයේ ආසන්නයේදී පීලිපැනීමට ලක්ව තිබෙනවා. දුම්රිය දෙකම යලි පීලිගත කර නොමැති අතර මේ නිසා අද රාත්‍රියේ තැපැල් දුම්රිය දහවනය නොවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පාස්කු බෝම්බ ප්‍රහාරයට ලක් වූ කොච්චිකඩේ ශාන්තන්තෝනි දේවස්ථානය අද නිරීක්ෂණය කළා. එහි ප්‍රතිසංස්කරණ කඩිනමින් නිම කරන බව ඔහු එහිදී කියා සිටියා. ඓතිහාසික වැල්ලවාය කොටවෙහෙරගල පැරණි චෛත්‍යයට නිදන් හොරුන් විසින් හානි සිදු කර තිබෙනවා. මෙම දාගැබ දුටුගැමුණු රජ සමයට අයත්. සිද්ධිය පිළිබඳ වැල්ලවාය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නවෝත්පාදනය කළ පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම වෙනත් පුද්ගලයින්ගේ නිර්මාණ තුළත් ප්‍රදර්ශනයක් කොළඹ හුණුපිටිය ගංගාරාම කාර්මික විද්‍යාල ආයතනයේදී අද පැවැත්වුණා. ඒ නිර්මාණ වාණිජ්‍ය මට්ටමට ගෙනීමේ අරමුණින් නවනිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් එය සංවිධානය කරනු ලැබුවා. ලේක්හවුස් ආයතනයේ දැය දරුවන්ට අධ්‍යාපන තිලින රැසක් ලබා දීමට පියවරගෙන තිබෙනවා. එම අධ්‍යාපන තිලින දොරට වැඩීම ලේක්හවුස් මන්දිරයේදී අද උදේ සිදු කෙරුණා. ඒ අධ්‍යාපන සහ ක්‍රීඩා අමාත්‍ය ඩලස් සලහපෙරුම මහතාගේ දෙදහස් 11 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පාවා දුන් බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාරද කැඳවා තිබෙනවා. ඒ අනුව සංගක්කාර හෙට උදේ 10ට ක්‍රීඩා සම්බන්ධ වැරදි සෙවීම් සඳහා ස්ථාපනය කර ඇති විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ හමුවේ ප්‍රකාශ ලබා දීමට නියමිතයි. ක්‍රීඩා සම්බන්ධ වැරදි සෙවීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණය ස්ථාපනය කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා ඇතුළු විමර්ශන කමිටුව මගින් අදාළ පාර්ශවයන්ගේ සාක්ෂි සටහන් කරගනු ලබනවා. ඒ අනුව උපුල් තරඟ ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණියේ අද උදේ 10:15ට පමණ. ඔහුගෙන් පැය දෙකක පමණ කාලයක් ප්‍රකාශ ලබා ගැනුණා. ඔවුන් ප්‍රශ්න කිහිපයක් ඇසුවා. මම දන්නේ ලෝක කුසලාන සම්බන්ධ ඒගොල්ලොන්ට අහන්න තියෙන දේවල්. මගේ තියෙන ප්‍රකාශ ලබා දුන්නා. හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ චෝදනාව සම්බන්ධයෙන් පළමු ප්‍රකාශය ලබා දීම සඳහා ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති අරවින්ද ද සිල්වා මහතා ඊයේ පස්වරු 2ට පමණ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට පැමිණියා. එහිදී ඔහුගෙන් පැය 6ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මේකේ මේ ඉන්ක්වයරි එක තියෙනවා අපි ස්ටේට්මන්ට් එකක් දුන්නා. 2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත අනුව ශ්‍රී ලාංකිකයෙකුට විදේශ රටකදී කළ වරදකට පවා දඬුවම් ලබා දිය හැකියි. අපි නීතිපතිතුමාගේ අවසර අරගෙන තමයි මේ විමර්ශනය කරගෙන යන්නේ. පොලිස් නිලධාරීන් වශයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය 109 යටතේ සෑම පැමිණිල්ලක්ම අපිට විභාග කරන්න බලය තියෙනවා. තීරණය කරන්නේ නීතිපතිතුමා. ඒ අනුව විදේශ රටක වෙච්ච වරදක් වුණත් ශ්‍රී ලංකා පුරවැසියෙක් නම් අපිට පුළුවන් ඔහුගේ ඒ පිළිබඳව ප්‍රශ්න කරලා විමර්ශනය කරන්න. ඒ සමගම ප්‍රතිප්‍රකාශය මින් නිමාවට පත් වෙනවා. ආයුබෝවන්.